අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපි බැලුවේ කොහොමද? අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපි බැලුවේ බාහිරින් පිළිගත්ත බාහිරයක් එක්ක. බලන්නකො කොච්චර මේ වෙනස්ද කියලාද? ඉතින් කවදාකවත් අපිට මාර්ගය හම්බෙන්නේ. දැන් මෙතන අනිත්‍ය කියලා බලන්න කියලා කිව්වේ පංච උපාදාන ස්කන්ධය. බලන්න අපි පංච උපාදාන ස්කන්ධේ වරදගත්තු එකෙන් ඔය රූපේ වරදගත්තු එකෙන් කොච්චර වැරදිලා. දැන් මේ දුක පිරිසින් දකින්න කියලා කිව්ව බුදුහාමුදුරුවෝ. දුක ප්‍රහාණය කරන්න කියලා කිව්වේ නෑ. දුක පිරිසින් දකින්න. දුක පිරිසින් දකින්න. සමුදය තමයි ප්‍රහාණය කරන්නේ. හැබැයි අපි කියන්නේ දුක නැති කරන්න. ඔව් දුක නැති කරන්න ඕනේ කියලා. අර අපිට ඕනේ ඉක්මනට මේ දුකෙන් මිදෙන්න. ඒ කියන්නේ මම ඉඳගෙන අර ඒකයි මේ ස්වාමීන් වහන්සේ මම ඉඳගෙන මම නැති කරන්න හදනවා. මේක කඩලා බලලා මේක කුඩු කරලා ඊළඟට මේක අපෝ තේජෝ අය පටන් මේක මොකක්වත් නැහැ. මෙතන කෙනෙක් නැහැ. පුද්ගලෙක් නැහැ. මෙතන ආත්මයක් නැහැ. අනාත්මයි. ඔක්කොම ඉස්සලා බලන්නේ අනාත්මයි. ඉතින් ඒ ඔක්කොම වැරදි බව හොඳට තේරෙනවා. මොන දැන් මේ සංඛාර දුක්ඛ මේ එතකොට මොකද්ද මේ සංඛාර දුක්ඛ කියලා දැන් හටගත්තේ? පංච උපාදාන ස්කන්ධය නේද? එතකොට පංච උපාදාන ස්කන්ධය කිව්වේ ඇකන දිව නාසය කය මේ ශරීරයේ එකක් වෙලේ හරි හට ගන්නවනේ හැම වෙලේම උදේ නැගිටපු වෙලේ ඉඳන් වෙන්නේ ඕක. ඔව්. නේද? ඒකම වෙන මොකුත් වෙන්නේ නැහැ. එන හැම වෙලේම හටගන්නේ පංච උපාදාන ස්කන්ධය. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය හටගන්න එකේ අනිත්‍ය බලන්න කියනවා. එතකොට දැන් මෙතන අපි හොඳට බලන්න ඕන මේ උදාහරණ වලින් දෙන්නේ ඒකයි. බුදුහාමුදුරුවෝගේම උදාහරණකින් දීලා තියෙනවා. වීණාව. අර එක හාමුදුරුවෝ රජු කෙනෙක් කිව්වලු වීණාව වාදනය කරලා සද්දය ඇහිලා කිව්වලු මේ මිහිරි හරි සද්දේ. ඒ හඬ හරි මිහිරි කියලා ඒ මිහිරි සද්දේ ගේන්නේ. සද්දේ. මිහිරි හඬ ගේන්නේ කිව්වා. ඊට පස්සේ ගිහිල්ලා ඒ රජ පුරුෂෝද කවුද ගිහිල්ලා වීණාවයි අර දණ්ඩයි මේ වීණාව වාදනය කරන මිනිස්සේ අඬ ගහගෙන ආවා. හරිද? දැන් වීණාවේ අඬ ගේන්නේ කොහෙද තියනවද? වීණාවේ මිහිරි ශබ්දයේ ඇහිලා තමයි ඒකට තමයි දැන් මේ එන්නේ. මොන උපාදාන කරන්නේ. එයා අහපු ශබ්දෙට දැන් එයා ඉන්නවා ඒක. හැබැයි ඒක කොහෙද තියනවද කියලාද? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැන් මම මේ කියන්නේ. එතකොට දැන් ඔබ වහන්සේට මේ දේශන අහුවොත් හොඳට තේරෙයි. දැන් මම මේ කතා කරන නිසා. එතකොට දැන් අර ශබ්දේ කියන්නේ කියලා. හැබැයි ශබ්දේ ගේන්න බැරි බව දැන් හොඳටම අපිට තේරෙනවා. දැන් අර තුන ගෙනත් දෙනවා. ඒ මොනවද? හේතු නේද? ඔව්. ශබ්දයට හේතුනේ. ඒ තුන වෙනම තිබ්බට හටගන්නෙත් නෑ. නේද? ඔය තුනෙන් එකක් තිබ්බත් හටගන්නෙත් නෑ. ඔය තුනම එකටම ඔය තුනම එකට වෙනවා. දැන් අර මනුස්සයා වෙන මොකක් හරි ගැහුවට හරියන්නේ නෑ. අර දණ්ඩයි අර වීණාවයි අර මනුස්සෙයි තුන් දෙනාම ඕනේ ශබ්දය හටගන්න. නේද? එතකොට ඇහැයි රූපයයි චක්කු විඥානයයි. ඔකට දාගන්න ඕන. ඔව්. දැන් මේ හටගන්නේ මොකන්ද අපිට හැමෙලින් පංචස්කන්ධයෙන්. ඔව්. ආයෙනම් දැන් මේ ඇහැයි රූපයයි ඇහි විඥානය. කියනකොට හටගත්තේ මොකද්ද ශබ්දයෙන්? ඔව්. එහෙනම් පංචස්කන්ධය කියන්නේ මේකට ආදේශ කරපුවා මොකද්ද? අර උදාහරණයට ආදේශ කරපුවා ශබ්දයේද? ශබ්දය. හරි ඔන්න පංචස්කන්ධය. දැන් ඕක තව උදාහරණයකින් හොඳට පැහැදිලි වෙනවා. ගහයි පොළොවයි ආලෝකයයි. තියෙන නිසා ගහේ හෙවණැල්ල. ඔව්. හටගන්න. එතකොට මේ හේතු නිසා හටගත් එක තමයි හෙවණැල්ල. හෙවණැල්ල. එහෙනම් දැන් අපිට තියෙන හේතු ටික මොනවද? අර අවිද්‍යා සංකාර විඥාන නාම රූපනේ. මේ හේතු නිසා හටගන්න එක තමයි පංච උපාදානස්කන්ධය. එතකොට මේ හටගත් එක අර ගහේ සෙවණැල්ල වගේ. ඔව්. තියෙන එකක්ද ඔය? තියෙන එකක් නෙමෙයි. නෙමෙයි. එතකොට අනිත්‍ය කියන එක මම මේ පැහැදිලි කරන්නේ මුදුගාමරෝ කියන එක. බලන්න කොච්චර වෙනස්ද කියලා අපි මේ දාගෙන තියෙන එක. දැන් එහෙනම් හේතු තිබුණොත් තියෙනවා. You must mean සත් ඉදන්. පටිසෝපාද පැහැදිලි වෙන හැටි බලන්න. එතකොට හේතු තිබුණොත් සබ්දේ තියෙනවා. නැත්නම් ගහේ අර තුන හෙවණැල්ල තියෙන්නේ අර හෙවණැල්ල තියෙනවා. එහෙනම් තගේ දන්නේ අර බල්ලෙක් යනවා නම් අර වතුර බාලවල ඡායාවක් පේනවා. ඔව්. නේද? එතකොට අර ඒ බල්ලා බලපු නිසා එතන එයාට පේනවා. ඉතින් කොයි හරි වෙලාවක ඒ බල්ලා දැනගත්තා නම් නේ බල්ලා වගම දැන් මෙතෙන්ට ඒක හැදුනේ නැහැ. අර ඡායාව නේ දැක්කේ. දැන් ඡායාවට යන උඩ වලනවා ඒක බුරනවා. ඒ කියන්නේ ලෝභයයි ද්වේෂයයි. කැමැත්තෙන් නම් නගුඩ වලන්න පුළුවන්. අකමැත්ත නම් බුරන්න පුළුවන්. ඒ කියන්නේ අර ඇත්තන බල්ලෙක් ඇත. කියලා අරගෙන
නේද? ඇත්ත කියලා අරගෙන. එතකොට මෙයා දැක්කනම් හදිසියේ. නුවණ තියෙන බල්ලෙක් කියන්නේ. එයා දකිනවා උතන තිබුණ එකකුත් නෙමෙයි. අත්තලින් එනකොට අර මොනවා හරි ඇහැයි මේ රූපයයි අර ආලෝකයයි හින්දා එක්වර වතුර හින්දා මේ හේතු ටික නිසා ඡායාවක් තියෙනවා. වැටිලා. කියලා එයා දැක්කනම් නගුට වනනවද බුරන. නෑ. ඉතින් නගුට වනනවගේ ලෝභදේශනේ නේද? අර ඡායාව ඒ හට ගන්න හැටි දකින්නවා කියන්නේ මොකද්ද? මොහේ නැහැ කියන එක නේද? අවිද්‍යාවේ නැහැ නේද? අවිද්‍යාවෙන් තොර වෙනවා. ලෝභදේශ. සමුදය දැක්ක. එකයි කිව්වේ සමුදය දකින්නවා නම් අවිද්‍යාවෙන් තොර වෙනවා. අවිද්‍යාවෙන් තොරයි අන්න යට ලෝභදේශ මොහේ වෙනවා. සමුදය දැකීමයි රහත් වීමයි අවිද්‍යාවෙන් තොර වීමයි තුනම එකයි එතකොට. සමුදය දැකීම ඔය කියන කවදා හරි අවිද්‍යාව නැති වෙන්න. සම්පූර්ණ අවිද්‍යාව නැති වෙනවා. ඔව් අවිද්‍යාව නැති වෙන්නේ අර කවදා හරි හොඳටම ප්‍රඥාව අන්තිමට දැන් මේ අර රාග ද්වේෂ මෝහ ෂය වෙනකොට. ආශ්‍රව ෂය වෙන ඥානෙ. ඔව්. ආශ්‍රව ෂය ඥානෙ ඕනේ අපිට. දැන් ආශ්‍රව ෂය වෙන්නේ අන්න සමුදය දකිනකොට. ඔව්. දැන් සමුදය දකිනකොට දකිනවා නිට්ටය වූ කොහෙවත් තියෙන එකක් නොවන බව. ස්ථීර වූ නිට්ටය වූ කොහේ තියෙන දෙයක් නෙමෙයි. අර හේතු නිසා හටගන්නේ මොකද? ඡායාව. ගහේ අර මේක නිසා හටගන්නේ සෙව නැල්ලා. ඔව්. නිකම්ම ඒ කියන්නේ ඒක තමයි සංකාරය කියන්නේ. දැන් මේ මනසේ එළිය තියෙන දෙයක් හටගන්නව නෙමෙයි. ඔව්. දැන් මේ මනසේ හටගන්න සංකාරයක් ගැන නෙමෙයි කියන්නේ. පංචපංස්කන්ධය කියන්නේ. එතකොට හටගන්නේ කාර සෙව නැල්ලා වගේ. හටගන්නේ කාර බල්ලගේ ඡායාව වගේ. තියෙන දෙයක්. කොහේ හරි කවදා හරි ආයෙ ගේන්න පුළුවන් එකක් දෙක උස්සගෙන. ඒක නිසා සැප දුක් වේදනා එනවද? ඒකයි කිව්වේ දැන් මේ ඒ විදිහට ධර්මයේ මේ සමුදය දැක්කොත් ඉන්නේ. බලන්න කොච්චර වෙනස්ද කියලා අපි දැන් මේ දෙකල් කරන එකත් එක්ක කොච්චර වෙනස්ද කියලා. දැන් මේ සමුදය දකින්න කියලා කිව්වේ සමුදය දකින්නකොට අනිත්‍ය බව තේරෙනවා. කොහේ හරි කවදාකවත් අපිට තියෙන දේ මෙතෙක් හම්බෙලා තියෙනවද දැන්? මේ ලෝකේ තියෙනවා කියලා දෙයක් මොනවා හරි හම්බෙලා තියෙනවා. හම්බෙලා තියෙන සෙවනැල්ල වගේ එකක් විතරයි. ඒ කියන්නේ එළිය දෙයක් නෙමෙයි මේ මනසේ තියෙන මානසික මේ නාම රූපයත් එක්ක. බාහිර දැකලා නැහැ කියන්නේ. බාහිර දැකලා නැහැ කියන්නේ. ඒක මුදට කල්පනා කරගෙන යන්න ඕනේ. හැබැයි නෑ කියන්නත් එපා. ඔව් නෑ කියන්නේ. එතකොට ආපහු අන්තිමට හම් වෙනවා. ඇත්ත කියලා. ඔව් ඇත්ත හෝ අශාස්ත්‍රව. ඒක නිසා තමයි පටිච්ච සමුප්පාදේ කිව්වේ. හේතු නිසා හටගන්න. ඔන්න බුදුහාමුදුරුවෝ දාලා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තමයි හේතු නිසා හටගන්නවා. හේතු නැත්නම් ඒක අමාරුයි. හේතු නැත්නම් නෑ. එතකොට දැන් හොඳට පැහැදිලි වෙනවානේ අනිත්‍ය කියන්නේ. දැන් එහෙනම් ඒ අනිත්‍ය වෙච්ච ඒ දෙයක් අල්ලගත්තොත්. ඔව්. මේ දුක මෙතන ලයිට් එක දාන්න. මෙතන එක දාන්න. ඒක දාන්න. මේක දාන්න. කවුරුලක්. ඒක හොඳයි. අල්ලගත්තොත් තමයි දැන් මේ නැති දෙයක් නේ දැන් අල්ලගෙන තියෙන්නේ. නැති දෙයක් තියෙනවා කියලා අල්ලගෙන. අල්ලගෙන තියෙනවා. එතකොට ඉතින් දැන් දුකක් තියෙන මේ සංකාරයක් ඉන්නේ. සංකාර දුකේ. ඒක අනිත්‍යයි නම් දුකයි නම් දැන් මොන උතන හොඳට බලන්න අර සෙවණැල්ල වගේ එකක් නේ. දැන් කවදාකවත් තිබිලත් නැහැ. නේද? හේතු ටික නැත්තම් හටගන්නේ නැහැ. ඔව්. ඒතකොට දැන් ඔතන මම කියලා ගන්න ඒ කියන්නේ ආත්ම කරගන්න මොකක් හරි තියනවද දැන් එතන? නෑ. ආත්ම කරගන්න මොන අනාත්ම. ওই ස්වභාවයේ දැකීම තමයි අනාත්මය. එහෙම නැත්නම් ඉස්සලා මේක මේ මහා භූත වලින් හැදෙන එකක් උතන ඕක ආත්ම කරගන්න බෑ ඕක කැලි වලට කඩලා මෙහෙම කරලා ඕක ආත්ම නැහැ කියලා ඉස්සලා බලන මම ඉඳගෙන මම අනාත්මද කියලා බලන්න. ඕක නෙමෙයි අනාත්ම කියලා බලන්න. අනිත්‍ය දුකයි අනාත්මයි කියලා පංච උපාදාන ස්කන්ධේ රහත් වෙනකන් සමුදය වය බලන්න දකින්න කියලා. ඔක තමයි ප්‍රතිපදාව. ධම්ම ප්‍රතිපදාව. එතකොට දැන් මේ පටිච්ච සමුප්පාදයේ තුල මේ දැන් මොන රූපේ අර හටගත්තු රූපේ නිසානේ වේදනාව. දැන් ස්පර්ශයට ආවා. ඒ කියන්නේ විඥාන නාම රූප සහයතන පස්ස වේදනා.
අවිද්‍යා සංඛාර ලිස්ට් එක නෙමෙයි විඥාන. නෑ අවිද්‍යා සංඛාරය නිසාම තමයි ඉන්නේ. ඇතයි කියලා අරගෙන. අවිද්‍යාව නිසා ඇතයි කියලා අරගෙන තියෙන්නේ. කයක් ඇත. සිතක් ඇත. විතක ਵਿਚාර ඇත. අපි ඒක තුල නෙමෙයි ඉන්නේ. ඒක ඇත්ත කියලා ගත්ත එක නිසා තමයි අපි හිතාගෙන මට හැක් තියෙනවා. මට කනක් තියෙනවා. අනයිකුත් තියෙනවානේ. දිවක් තියෙනවා කියලා අපි අරන්. හැබැයි දැන් අපිට අහුවෙන්නේ කොහේ හරි මෙහෙම එකක් දැන් ওই පටිච්චසමුපාදයේ දකින්නකොට හම්බ වෙනවා. නෑ. හම්බෙන්නේ නෑ. අර සංකාරයක් විතරනේ හම්බ. අපි මේ හිතාගේට අපිට හැම වෙලෙම හම්බෙන්නේ මේ සංකාරයක් නේද? විතරයි. සංකාරනේ ওই මනසේ හටගන්න ධර්මතාවයන්නේ පටිච්චසමුපාදයේ කියන්නේ. එතකොට වේදනාව තියෙනවා වේදනාවට දැන් ඔන්න ඊළඟට මේක සමහරු කියනවානේ ඔක වේදනාවෙන් එහාට අල්ලගන්නේ උපාදානය කරන්නේ. ඒක ගැන ඔබ වාචික. වේදනාවෙන් එහාට උපාදානය කරන්නේ. ඒතර ස්පර්ශයෙන් අතර වීම ගැන නේද ඒ කතාව? ඔව් කියන්නේ. එහෙම කියනවා. ඔව්. ඒක ගැන ඔබ වාචික දාසනවා. වේදනාවෙන් වේදනා සුඛ දුක්ඛ දුක්ඛම සුඛ විදියට ගැනෙනවනේ ඉතින්. ඒ ගැනීම තුළ අල්ල ගැනීමක් වෙනවා. ඉස්සෙල්ලා මට සමාවෙන්න මට බැරි වුණා පටිච්ච සමුප්පාදේ කොටස් වශයෙන් දීලා තියෙන මොකක්ද කියන එක කියන්නේ. දැන් අවිද්‍යාව කියන්නේ අරක කිව්වා. සංඛාර කිව්වේ අර තුන කිව්වා. විඥාන කිව්වේ අර විඥානාය. චක්කු ගාන සෝතේ විඥානාය. ඊළඟ නාම රූපය ඊළඟ සලආයතනේ ස්පර්ශය කියලා කිව්වේ චක්කු සම්පස්සේ. සෝත සම්පස්සේ. ගාන සම්පස්සේ. ඒකට ස්පර්ශය කියන්නේ. ඔව් වේදනා කියන්නේ සුඛ දුක්ඛ දුක්ඛම. නෑ. එහෙනම් අන්න ඒක තමයි අපිට වැරදුනේ. අර ආනිජාවි සංඛාර පුඤ්ඤාවි සංඛාර ගත්තා වගේ අපි මෙතන අරන් තියෙන සුඛ දුක්ඛ දුක්ඛම කියලා. එතකොට කෙනෙක්ට සුඛ වේදනාව තියෙන්නේ කාටද? කෙනෙක් වේදනාව තියෙන්නේ කාටද? සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය තියනවා නම් තමයි අපි කෙනෙක් කියලා අරගත්තු නිසා මේ වැරද්ද. මෙතන මේ දැන් බුදුන් වහන්සේ පෙන්වන්න හදන්නේ අවිද්‍යාව නිසා පංචස්කන්ධය හටගන්නවා. ඒක නවත්තන්න බෑ. ඔව්. හරිද? ඊළඟට ඒක මම වශයෙන් ගත්ත එක වැරදි කියන එක තමයි. ඔව්. මේ යම් ධර්මතාවය. මොකක්ද ධර්මතාවය? හේතුඵල. හේතුඵල ධර්මතාවය තුල කෙනෙක් පුද්ගලෙක් බසලා. එතකොට ක්‍රියාවලියක් තියෙනවා ඒක මම කියලා ගන්න එපා. ගත්ත එක තමයි වැරද්ද. ඒක තමයි අන්තිමට තේරෙන්නේ මේකෙන්. මම තේරුම් ගත්ත හැටි ස්වාමීන් වහන්සේ ආරම්භ ඔය සෙල්ෆ් එකක් තියෙනවා කියලා කියන්නේ යන්නේ කට්ටිය ඔය ක්‍රියාවලියටනේ. ඔව් ක්‍රියාවලිය මම කියලා අරගෙන තියෙනවා. ඒකේ වැරද්ද බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් රහත් වෙනකම් පංචස්කන්ධය හට ගන්නවා. ඒ කියන්නේ ආයතනයක් හට ගන්නවා. සලආයතන නිරෝධ වෙන්නේ නේ. රහතන් වහන්සේ. ඔව්. සලආයතන නිරෝධය කියන්නේ නිවන. එතකොට දැන් මේ හට ගන්න එක පෙන්නන්නේ මොකද්ද මේ සමුදය කියන්නේ? ආයතනේ හට ගන්න. සලආයතනේ හට ගන්න එක කිව්වොත් සලආයතනේ සමානයි ආයතනේ හට ගන්නවා කියන එක සමානයි පංචස්කන්ධයට. මේ දෙකම එක. ආයතනයක් හට ගන්නවා කියන්නේ ඒ තමයි පංචස්කන්ධය හටගන්නේ. එතකොට ওই පංචස්කන්ධය හට ගන්නවා කියන්නේ අර 12. ඔව්. පටිච්ච සමුප්පන්නව සිදුවේ නැහැ. පටිච්ච සමුප්පන්නව සිදුවේ නැහැ කියනවා. මේ මොහොතේදී මෙන්න මේ හේතු නිසා මෙන්න මේ එකක් වෙනවා. එතකොට දැන් උතන ස්පර්ශය කියන එකේ නවත්තන්න පුළුවන් කියලා කට්ටිය කියනවා වේදනාවෙන් නවත්තන්න මට කියන්න අපතල චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ඊළඟට වේදනාවට එනකොට දුක්ඛ වේදනා සුඛ වේදනා කියන අපි අරන් තියෙනවා. ඔව්. චක්කු සම්පස්සජා වේදනා. ඔව්. සෝත සම්පස්සජා වේදනා. ජීවා සම්පස්සජා වේදනා. අන්න එහෙම තමයි වේදනාවට දීලා තියෙන පටිච්ච සමුප්පාදේ. සුඛ දුක්ඛ වේදනාව දැම්මොත් ඔන්න වර්ධිනවා. අපි මේ දාගෙන තියෙන ඒවා මේ. වැරදි. ඇත්තටම පටිච්චසමුප්පාදේ මොකද්ද කියලා හොයනකොට මේ හම්බෙන්නේ ඔය විදිහට. එතකොට තණ්හා. තණ්හා කිව්වම අපි දන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඔව්. එතකොට ඉතින් ඔන්න ලෝකයක් තියෙනවා. කෙනෙකුත් ඉන්නවනේ. කාටද කාම තණ්හාට ගන්නේ? කාටද මේ භව තණ්හාව තියෙන්නේ කියලා එනවනේ. හැබැයි මෙතන ගන්නේ
රූප තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ගන්ධ තණ්හා, ශබ්ද තණ්හා මේ විදිහට. තණ්හාව කියලා තියෙන්නේ එතන ඒ විදිහට. පටිච්ච සමුප්පාද. අර අපි කියන තණ්හාව නෙමෙයි. කාම තණ්හා, විභව තණ්හා අරවා මේවා නෙමෙයි. රූප තණ්හා, රූපයට තියෙන තණ්හාව තමයි අර හේතුව අර හට ගැනීමට හේතුව. ඊට පස්සේ යන්නේ භව. නෑ උපාදාන. උපාදාන කියලා කියනකොට මොකද්ද ඔබ වහන්සේලා ගත්තේ? උපාදානෙට. රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන. පටිච්චසමුප්පාදේ උපාදානෙ කියලා තියෙන්නේ. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. ඔන්න ඔකට තමයි උපාදානෙ විදිහට දීලා තියෙන්නේ. හරිද? එතකොට මෙතන මේක හරියට දැකපු කෙනාට තමයි ditthi උපාදානය, කාම උපාදානය, සීලබ්බත උපාදානය කැඩෙන්නේ. අත්වාද උපාදානය කියන එක රහත් වෙනකන් තියෙනවා. මම වෙමි කියලා ගන්න අස්මිමානයි. ඒක රහත් වෙනකන් තියෙනවා. ඒකත් මම හිත බැලුවයි එහෙම කියන්නේ. අහියට ආහා ඉතින් හිත බලනවා. දෙන්නම බලන එක තමයි. ඊට පස්සේ දැන් ඔතනදී යනවා භව ඒක. ඊළඟට මොකද ඒක බලපානවා කියන්නේ රහත් වෙනකන් මොකද තියෙනවා කියන එක. ඔව් අස්මිමානයි කියන එක තියෙනවනේ. ඔව්. ඒකට අත්වාද උපාදානයට. ඒකට හිතුණාද මොකක් හරි හේතුව? ඔව්. මම මට හිතුණා මේක නිසා එහෙම කියන්නේ. මොකද හිතුවේ? තමන් හොයන එක තමයි හොඳ වෙන්නේ. මගේ එක කියලා හරම කරන්නේ නැහැ ඔයා හොයාගෙන මට කියන්නකෝ කියලා. ඔබ වහන්සේට ඉන්න කියලා මට හිතුනේ ඔබ වහන්සේට බලන්න. රහත් වෙනකම් ආයතනයක් හට ගන්නවා. හරි. ආයතනේ හට ගන්න හැම වෙලාවකම පංච වාස්කන්ධෙත් හට ගන්නවා. එතකොට එහෙනම් රහත් වෙනකම් ආයතනයක් හට ගන්නවා. අස්මිමානේ පවතින. මේක පවතිනවා. ඒක තමයි අස්මිමානේ. ආයතන පවතින තාක්. ආයතනේ නිරෝධ වෙන්නේ රහත් වුණාට පස්සේ. කියන්නේ රහත් වෙනවා කියන්නේම ආයතන නිරෝධය. හැබැයි මෙතන මම හිතන්නේ අනාගාමී වුණාට පස්සෙත් අර මන ආයතනේ හරි හට ගන්නවා. ඔව්. බාහිර ඔක්කොගෙම මිදුණට මන ආයතනෙන් හරි ඇහැට හරි ඇයෙන් රූප පේන එකට හරි අවු වෙනවා. මේක හොඳ උදාහරණයක් කියනවා මේ බුදුහාමුදුරු කියප එකක්ද කටුමුදුහාමුදුරු කියප එකක්ද මන් දන්නේ. දෙන්නේ දෙපැත්තෙන් අල්ලගෙන කඹයක් හදන්න කියලා එක පැත්තට කරකවනවා. ඔව්. දෙපැත්තෙන් අල්ලගෙන එක පැත්තට කරකවනවා. කඹයක් හැදෙන්නේ නැහැ. හැදෙන්නේ. එක්කෙනෙක් ගිහලා මැදින් අල්ලනවා. එතකොට හැදෙනවා. එතකොට හොඳට හැදෙනවා. එතකොට දැන් කෙනෙක් එනවා ඕක දකිනවා දෙන්නේ දෙපැත්තෙන් ඉන්නවා කෙනෙක් කඹයක් අල්ලගෙන ඉන්නවා. ඔව්. දකින්නේ. ඔය හැදුනේ නැති නොදකපු කෙනා. දැන් කඹේ හැදුනේ නැති නොදකපු කෙනා. එතකොට ඒ තමයි පුතඥය. ඔව්. එයා දැක්කේ නැහැ. එයාට පේන්නේ කඹ. හරිද? එතකොට දැන් අර කඹේ අල්ලගත්තු කෙනා. එයා එනකොට කඹයක් තිබුණේ නැහැ. එයා දකිනවා එයා අල්ලගත්තු නිසා කඹේ හටගත්තා. කියලා එයා හිතනවා. එයා දකිනවා අල්ලගත්තු නිසා මේ කඹයක් හටගත්තේ. නැත්නම් හටගත්තේ නැහැ කලින් තිබුණේ නැහැ මේක. නෑ. අන්න එයා තමයි සෝතාපන්න වෙච්ච පුද්ගලයා. එයාට කඹයක් පේනවා. අල්ලනවා. හැබැයි ඇත්ත මොකද්ද කියලා දන්නවා. ඔව්. එයා දන්නවා ඇත්ත මොකද්ද කියලා. එතකොට එයා හැම වෙලෙම අර ඇත්ත දන්න නිසා අන්න ඒකෙන් මේ එතකොට නිකම්ම ඒක එතන තමයි ආශ්‍රව සෙවි යන තැන. ලෝභ දේශ කරන්න දෙයක් නැහැ. ලෝභ දේශ මොහේ නෑ මෙහෙම දැක්කම. එහෙනම් ලෝභ වෙන්න දේශ වෙන්න මොකද්ද දැන් තිබ්බේ මෙතන. නැති දෙයක් හින්දා ලෝභ කරනවා දේශ කරනවා. හැබැයි අල්ලගත්තොත් තමයි හටගන්නේ. අල්ලගත්තේ නැත්නම් හටගන්නේ නැහැ. දැන් අල්ලගන්නේ අවිද්‍යාවෙන්. දන්නේ නැහැ. ඒක නිසා තමයි වැඩි ගිහින් යා හැම වෙලෙම අපි කරන්නේ ඒක. ඔව්. ඒකම අල්ල ගන්නවා. බෑ අපි අල්ලගත්තට හැදුනේ ඒ අල්ලගත්තාම හැදිච්ච කබේ හැදිච්ච හැටි අපිට මේ අපිට අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්නේ කර පිටින් ඉන මිනිස්සයා දැක්කා වගේ තමයි අපි. ඔව්. කබයක් දකිනවා. අල්ලගෙන ඉන්නවා මේ කබයක් පේනවා. දැන් ඒකත් බලන්න දෙපැත්තක් බෙදෙන හැටි. ඔව්. මැදින් අල්ලගත්තාම
මොකද මම ටිකක් කල්පනා කර කර බැලුව එක. මැදින් අල්ලගත්තාම නේ දෙපැත්ත බෙදෙන්නේ. මැදින් අල්ලගෙන ඉන්නකොට කොයි දෙන්නම එක පැත්තට කරකවනවා නම් ඒත් කැමරේ හැදෙන්නේ. හැදෙනවනේ. ඒත් හැදෙනවා. බලන්න ඕනේ කරලා. නෑ දැන් මේ එක පැත්තට කරකවනකොට මෙතන එක කොනක් වෙනවනේ නේද? ඔව්. අර මෙයාට මේක එක කොනක් මේක මැද එක කොනක්. මොකක් හරි හැදෙනවා. මෙයාට මේක අනිත් කොන වෙනවා. මෙයා මේක කරකවුවත් හැදෙනවා. එතකොට දැන් හැමෝම වෙන සිද්ධිය මේ එක තමයි වෙන්නේ. දැන් අපි මේ ඒකයි කිව්වේ දැන් අපි කොහොමවත් තියෙන දේවල් නෑ කියන්නේ යන්න බෑ. ඒ මොකද අර ඇයි අර තුන එකට එකතු වෙනකොට රූපයක් පේනවා. ඒක නිසා නෑ කියන්න බෑ. එතකොට ඒ රූපේ වෙනිච්ච රූපේ තියනවා කියන්න පුළුවන් ද අර හේතු නැතිව නැතිද? නේද? එතකොට නෑ මේ තියනවා කියන්නත් බෑ. හැබැයි හටගත්ත හැටි දකින්න අනුවනින් අර හේතු නිසායි මේ හටගත්තේ. ඒ හේතු ටික තිබුණ නැත්තම් අර ස්පර්ශයනේ. හටගන්න ස්පර්ශය කියන එක එතකොට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ස්පර්ශය කියන එක රාමගාව වෙල දෙනක් වගේ. හොඳට බලන්න. අන්න එතකොට රාමගාව වෙල දෙනක් කියන්නේ ඇයි? රාමගාව වෙල දෙනක් කියන එකනට වතුරට ගියොත් මාළු කනවා. දුක. ගොඩ හිටියොත් මැස්සෝ වහනවා වෙන සත්තු කනවා. දුක. බිම පෙරළුනොත් අර මේක තුවාල වෙනවා. කොත්තනකවත් යාට ඉන්න බෑ. දුකමයි. රූපය කියන්නේ දුකම. ස්පර්ශය. ස්පර්ශය කියන එක. ස්පර්ශය වෙනවා නම් හැම වෙලේම දුක. ඒකට දැන් ඔක හැම වෙලේම වෙනවා. ඒකයි කියන්නේ සංකාර දුක කියන්නේ. ගානක කොච්චර සටල්ද කියලා නේ. ඉවසගෙන යනකොට මේක කොච්චර වෙන ගැඹුරු ධර්මයක්ද කියලා මම කියන්නේ. හරිම මේ පුදුම ගැඹුරුතාවයක් තියෙනවා. හොඳට හිත බලන්න. එතකොට දැන් කියනවා දැන් ඔන්න ස්පර්ශය සිදු වෙනවා හැම වෙලේම. ඒක නවත්තන්න බෑ. ඒ කියන්නේ මේ අවිද්‍යා කර්ම තණ්හා හරින්නනේ ආවේ. අපි ආවේ. දැන් ඒක ඉවර වෙනකම් කවදා හරි රහත් වෙනකම් මේ ස්පර්ශය කියන එකක් වෙනවා. එහෙනම් ඒ ස්පර්ශය තමයි දැන් මේ දුක කිව්වේ. බුදුරාමුදුරු. බලන්න ඒතර වෙන සංකාරය. කොහරි එළියට ගත්ත එකක්. මේ මනසේ ඇතුලේ හට ගන්න එකක් නේ. ඒක අපි එළියට දාන්නේ නෙමෙයි. දැන් මේ හටක දැව වහන්සේ දැක්කම ওই රූපයක් පිළිගන්න සතුටුත් දැනුණා. මේ හාමුදුරුවෝ කාලෙකට පස්සේ දැක්කේ කාලෙක අපිව හම්බෙන්න ආවා. සතුටක් දැනුණා. ඒ කියන්නේ මාත් ඉන්නවා. ඔතන රූපයක් තියෙනවා. ඉන්නවා කියලා පිළිගන්න. ඕකනේ අපිට වෙන්නේ. කොහෙලෙත්. කාටට දැනෙනකොට රසක් මේක මේව රසයි අර දැන් කිව්වේ තිත්ත අඹුල් රසයි අර කිව්වේ. මේක අර වයි මේවයි. ඉතින් අපිට ඒක දැනෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක නවත්තලා කිව්වොත් ඒක බොරුවක් ඇත්තට. එහෙම බෑ. ඒක වෙනවා. ඉතින් ඕක තමයි වෙන්නේ. අස්මිමානේ. මම නිකන් තේරුම් ගත්තා. දැන් ඔක රහත් වෙනකම් තියෙනවා. අපිට මේ අවිද්‍යාව තියෙනවනේ. ස්පර්ශයක් මොකක් හරි විදිහකට හට ගන්නවා. අර නාම ධර්ම එක හරි මම වෙමි කියන එක ගන්නවා. දැන් අනාගාමී කියලා අර කාම ලෝකයේ කියන එක අතහරිනවනේ කාම. ඒ උනාට නාමයක් එක්ක ඉන්නවා. අරූප ලෝකයේ රූප ලෝකයේ කියන එක ඔන්නවත් පොදු පැහැදිලි කරනවා. බව. නාමය ඔව් නාමයට අහු වෙලා ඉන්නවනේ. එතන නාමයට අහු වෙලා ඉන්නේ කෙනෙක්මයි ආ. ඔව්. ඒකයි කිව්වේ එතනිනුත් කවදා හරි දවසක එතනිනුත් එහාට යන්න ඉස්සෙල්ලා. නාමය පිළිගත්ත කෙනායි. ඔව්. නාමයක් තියෙනවා සිතත් එක්ක ඉන්නවා. සිතක් ඇත. සිතක් ඇත කියන එක තියෙනවා. ඔව්. එතනත් හිතක් විචාරයක් තියෙනවා. අන්න ඒකනේ. ඒක සෙල්ලන්නේ ඉතින් රහත් වෙනකම් මේක තියෙන එකක්. ඉතින් බුදුන් වහන්සේ කිව්වා සත්‍ය ඥානය ගන්න ඉස්සෙල්ලා. හරි සත්‍ය ඥානය අරගෙන රහත් වෙනකම් මේක සමුදේවය බලපන්. සමුදේ දැක්කොත් මේ නිරෝධය පේනවා. ඇයි තියෙන මොකක් හරි හටගත්තු දෙයක් කොහේ හරි හම්බ වෙනවා. හේතු නැත්තම් හට ගන්නවා. හේතු තිබුණොත් හට ගන්නවා. ඒක ඔබ තමයි නිරෝධය. එහෙම නැතුව මේ තියෙන එක නැති කරන එකනේ අපි නිරෝධය කියලා කියන්නේ. කොහොම හරි කරලා මේකෙන් ගැලවෙන්න ඕන. මේක අයින් කරන කය තමයි කරදර. ඔන්න නිරෝධය අතන. දැන් මේ ඔක්කොම අරන් තියෙන්නේ ඊළඟට අපි අර මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා කියන්නේ. එක සූත්‍රවල තියෙනවා හරි කොටස් අයෝ
කොහොමද දැන් ගැලපෙන ඉතර සුමන රතන හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ඒ හාමුදුරුවෝ හොඳටම දේශනා කරා. එකම දේ හාමුදුරුවන්ට අර මේ තනලලා දෙන්න තේරුන්නේ. දැන් මෙතන මේ කියන එකත් එක්ක අපි දැන් අපේ වැඩිලා ටිකක් තියෙන්නේ. අපි මේක අහලා මේක කරලා මේකෙන් ඉඳලා නිසා දැන් ගන්න සමහර අයට තේරෙනවා. දැන් කියනකොට හැමෝටම තේරෙන්නේ නැහැ හැබැයි. සමහර අයට තේරෙනවා. ඉතින් අහලා තේරුම් ගන්නවා. ඉතින් ගිහින් පුළුවන් තරම් දන්න විදිහට කියලා දෙනවා. මගේ අක්කා නැති වෙනකම් මම බණ කිව්වා. එයා මේ හාමුදුරුවෝ එයා මම ලැතිරවල මම ළඟ හිටියා. එයාට මම මාසෙකමාරක් ගිහින් ඉඳලා ආවා. ඒ මාසෙකමාරෙම මම කියලා දුන්නා මෙන්න මේකයි ඔයා සතුටු වෙන්න සද්ධර්මයේ අහිංස සැලසුණා කියලා. ඒ ඇති. එතකොට එයාගේ පිනක් ඒක. එයාට අර සිහිය නැති වෙලා වගේ ඔකම ඉන්නකොට මම කනට කරලා කව බුදුහාමුදුරුවෝ විශ්වාසයිනේ. බුදුහාමුදුරුවෝගේ ධර්මයේ විශ්වාසද? ඔය දෙක ඇහුවා. ඒකල මම කොහේනම් අඬන්න එපා. අඬන්නේ කවුද? ඔය නාම රූපයක් හින්දා හටගත්තු සංඛාරයක් හින්දා නේද ඔය අඬන්නේ. එතකොට අංගාර නවතිනවා. ඉතින් එහෙම පෙන්නලා දිදි අන්තිම වෙනකන් යා වාසනාවන්තයි. අපිට නම් ඔවා කියන්න කෙනෙක් නැති වෙන්නේ. එයාට ඉතින් අන්තිම වෙනකන් හිටියා මට පුළුවන් විදිහට මම කියලා දුන්නා පැහැදිලි කර ධර්මය. ඉතින් මේ අර අපි දැන් කොච්චර විදිහට මුලා වෙලා වෙන පැත්තක ගිහින් වැඩක් නැහැ. නෑ මෙතන මේ බුදුහාමුදුර පටිච්චසමුප්පාදේ දකින්න කිව්වෙම ධර්මතාවය බව තේරුණා. ඒ ධර්මතාවය තුළ කොහෙද කෙනෙක්? එහෙම එකක් ඒක ගන්න පුළුවන්ද මම කියලා. අර විදිහට හේතු තිබ්බත් හටගන්න. හේතු නොයදුනොත් ඒ කියන්නේ අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධෝ පටිච්චසමුප්පාදය අනුලෝමයි ප්‍රතිලෝම විදිහට බලන්න. ජාතිය නිරෝධ වුණොත් තමයි ජරා මරණ. භවය නිරෝධ වුණොත් තමයි ජාති නිරෝධ වෙන්නේ. මේ බලන්න. ඒකේ භව කියලා කියන්නේ සම්මාස මේ කාම භව, රූප භව, අරූප භව නෙමෙයි. ධාතු ස්වභාව. කාම ධාතු. දැන් ඔබ වහන්සේ ධාන වටිනවනේ. එතකොට කාම කියන කොටස අතහැරියනේ. එතකොට ඉන්නේ රූප. නේද? එතකොට රූප ලෝකයකද ඉන්නේ? ධාතුවක් විතරයි. මනසේ තත්ත්වයක් නෙවෙයි කියන්නේ. අන්න බලන්න එතකොට වෙන රූප ලෝකයක් කියලා ගන්න බෑ. ඒ රූපය කියන එක එතන ධාතු ස්වභාවය. ඒ කියන්නේ මනසේ ස්වභාවය. එතකොට එහෙනම් එතන පටිච්චසමුප්පාද බුදුහාමුදුරුවෝ කියන්නේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. ඔන්න එහෙම ගිහින් බලනකොට ಜಾති වුණා. ඔය විදිහට තමයි දැන් මේ පංචමස්කන්ධේ ಜಾති වෙන්නේ. ඒක මගේ එකක් නෙමෙයි. දැන් තේරුම් ගන්න තියෙනවා. මගේ කියලා සංඛාර පඤ්ඤාවි සංඛාර කියලා දාන්න බෑ. ඒක මගේ චක්කු විඥානය, මගේ ඇහැ ඒවා මේ ඇහෙන් පේනවා ඒවා නෙමෙයි. ස්පර්ශය කිව්වම අර ඒක නිසා හටගත්තු ස්පර්ශය. මේ අවිද්‍යාවෙන් හටගන්න ස්පර්ශය. අර නාමයයි රූපයයි ඇතුලේ අර අදිවචන පටිච්ච සම්පස්සේ නිසා හටගන්න පස්සේ. ඒක ස්පර්ශය හරිය ගැඹුරුයි. ඒ ස්පර්ශය කියන්නේ සිද්ධ වෙන හැටි. ඒක අපිට බලකන්න බෑ. නමුත් ඒක අර නුවණින් අපිට හම්බෙන්නේ නැහැ කවුරුත්. නෑ. හම්බෙන්නේ නැහැ. එතන වෙන්නේ. එතන තමයි ගැටේ ලියන්න තියෙන්නේ. ඔව්. හැම වෙලේම හොඳට මේක තේරුම් ගත්තොත් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේක නේද? කියලා වැටෙනවා. කියන එක තමයි තේරුම් ගන්න. වෙන මොනවා කරත් වැඩක් නැහැ. වෙන මොනවා කරත් ඒක දෘෂ්ටි. ඒ ඔක්කොම දෘෂ්ටි. ඇත්තටම මේ ලෝකයේ දෘෂ්ටි සියලුනේ. ඔව්. බලන්න කොච්චර අපි දෙත්තින් චනුපගම්ම වෙන්න අමාරුයි. අමාරුයි. ඒ කියන්නේ අමාරුයි කියන්නේ මේක දැක්කේ නැත්තම් ඒ දක්වපු නැති කෙනාට ඉතින් අමාරු වෙනවා. ඉතින් ඇත්ත. අපි අපිටම අහුවෙනවා. ඔව්. තේරෙන්නේ නැහැ නේ. එකක් තේරෙන්න පුරන්නේ. දෘෂ්ටියත් එක්ක ඉන්නේ. කියන්නේ සක්කාය දිට්ඨියත් එක්ක ඉන්නේ. සම්මා දිට්ඨිය නෑ. හැම වෙලේම ඉන්නේ අපි ඇත්ත කියන හැඟීමෙන්මයි. ඒකයි මම අර කිව්ව උපාදානය කියනකොට ඒක සුළු වශයෙන් ගන්න හොඳ නෑ. ඇත්ත කියන බවම තමයි උපාදානය. පැවැත්මක් තියෙන බවම අරගෙන ඉන්න එක තමයි උපාදානය කියන්නේ. ඒක තුලම තමයි පංචස්කන්ධය හටගන්නේ. ඒක කෙනෙක්ට වෙන්නේ නැතුව මේ මනසේ තියෙන ධර්මතාවය බව තේරුම් ගත්තොත් හේතු නිසා ඒ අර ටික දැනගත්තොත් ඒ කියන්නේ මෙතන තියෙන ඉන්න දෙයක් කවදාකවත් හම්බෙන්නේ නැහැ. නිත්‍ය වූ දෙයක් කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ එළියේ තියෙන රූපයක් ඝන රූපයක් හම්බෙලා නැහැ. අපිට
ස්පර්ශය නම් දැනෙන්නේ මේ දැනීම විතරයි. පේන්නේ නැහැ. මේ ස්පර්ශය කියනකොට ඇහැ නැහැ හටගන්න. ඔව්. කන හටගන්නත් නැහැ. කය කියන ආයතනය විතරනේ හටගන්නේ. එතකොට ඇහැ හටගත්තාම ඇහැ විතරයි. මන ආයතනේ හටගන්නේ නැහැ. කවුද කියලා කියන්න පුළුවන්ද? හොඳට එහෙම බලන්න. එතනත් බෑ. එතනත් නෑ නේ. ආයතනේ අරගෙන බලන්න. එක වෙලාවක හටගන්නේ මේ කැලලක් විතරයි වෙන්නේ. එකක් විතරනේ. එක වෙලාවක චක්කු විඤ්ඤාණය හරි සෝත විඤ්ඤාණය එක විඤ්ඤාණය එක තැනක විතරයි. එතනත් මම නෑ. ඒක දැන් ඒ හේතු නැත්තම් ඒකක් නෑනේ. නෑ. දැන් ඇහැ නැත්තම් දැක්කේ මොකද්ද කියලා කියන්නේ කොහොමද? ඒක තමයි. මන ආයතනේ ඊළඟනේ හටගන්නේ. එතකොට විඤ්ඤාණය එතන යෙදෙනවා. දිත්තේ මන ධම්ම මන විඤ්ඤාණය. එතන යෙදෙනවා. ඒ යෙදෙනකොට එතන දැකපු එකක් ගැනනේ කියන්නේ. දැන් දැකපු එක නෑනේ. නෑ. දකින්න බව දැන් නෑනේ ඉවර වෙලා. දැන් දැකපු එකක් ගැන කියන්නේ කොහෙන්ද? දැනුමෙන්. පෙර දැනුමෙන්. ආශ්‍රව. අසුර කරපේවා. දැන් සිදුවෙච්ච දෙයක් නෙමෙයි. නෙමෙයි. කලින් දැනුම තමයි මේ කියන්නේ. හැම වෙලේම අපි ඉන්නේ පෙර දැනුමත් එක්ක. ඒකයි කිව්වේ අතීතාන්තය අනාගතාන්තය කියන්නේ. මට දැන් හොඳට අර මධ්‍ය සූත්‍රය ගැන මම දාලා බැලුවා. නිකන් මේ බලනකොට දැන් අජ්ජත් බහිද්ද. ඔව්. කියලා බලන්න කියනවා. අතීත වර්තමාන කියලා බලන්න කියනවා. ආය තව කියන්නේ අර 11 ආකාරයට රූපේ බලන්න. දැන් මොකද? දුර රූප ළඟ රූප. ඔව්. එතකොට මොනවාද ගොරෝසු රූප සිලිඳු ඒවා. ඊළඟට අතීත රූප අනාගත වර්තමාන. තව මොකද්ද? අජ්ජත් බහිද්ද. මොනවාද රූප ගොඩාක් කියනවනේ. රූප 11 ආකාර රූපේ අජ්ජත් රූප බහිද්ද. ඉතින් බලන්න කියනවා දැන් 11 ආකාර රූපේ කොහේ හරි හම්බ වෙනවද කියලා. ඒක තමයි පංච උපාදානස්කන්ධේ බලනකොට අයියෝ මට මතක් වෙන්නේ මේ පන්සලේ ආලේ දවස් ආනාපානසතිය කරනකොට දිග උස්ම දුර ඒවා ළඟ ඒවා කිකි බලනවා කියලා. ඔය නාන්නේ ඉලහෙම කියනවා මට දැන් ඒවා මතක් වෙනවා. මොන තරම් මුලාවකින්ද මේ ලෝකේ මේ ඇත්තම බුදුදහම කියලා මේ කියන එක මොන තරම් මුලාවකින්ද මේ දැන් දේශනා කරන්නේ. ඒක හාමුදුරුවෝ දේශනා කරන්නේ. ඉතින් දැන් විශ්ව මේ හරියට මේ ඒවා තුල දැන් එක එක ගෲප් හැදි. අර හාමුදුරුවෝ කට්ටියයි මේ හාමුදුරුවෝ කට්ටියයි මෙයාගේ ඒගොල්ලෝ කට්ටියයි වුණා. හැදිලා එයා කියන පස්සේ ආයා. හරියට කියන පස්සේ ආයා. කිසිම ප්‍රශ්න වෙලා තියෙනවා. විද්‍යුත් වෙලා දැන් අර අච්චර මේ වටින ධර්මෙ දැන් නැති වෙනවා අන්තිමට අපේම ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ශාසනීය වායමයි මේක නැති කරන්නේ කියලා. අය මේක හරියට තේරුම් නැත්තම් ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ කියන්නේ. බුදුහාමුදුරුවෝගේ වචන නෙමෙයි බුද්ධ දේශනාව නෙමෙයි. බුද්ධ දේශනාව තේරුම් ගන්න නම් හොඳට ප්‍රඥාවෙන් හිතලා හරියටම ධර්මයක් කියන තැනකින් අහලා බැලුවොතින් අපිට මේක පැහැදිලි වෙනවා. ඇත්තටම මේක මොකක්ද මේ කියන්නේ කියලා. ඒකයි කිව්වේ ඇත්ත කියලා හරි ලෝකේ තියෙනවා හරි නෑ හරි. ඒක ගන්න වැඩක් නෑ. ඒ කිසි දෙයකින් වැඩක් නෑ. සත්‍ය දකින්න. ඒක තමයි බුදුන් වහන්සේ කියලා තියෙන්නේ. අර ආලෝක හතරක් කියන්නේ ප්‍රඥාවෙන් බලන්න සත්‍ය හොයන්න කියලා. සත්‍ය මොකද්ද කියලා හෙව්වහම ලෝකයක් තිබුණාද නැද්ද තියෙනවද නැද්ද ඒ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒවා අදාළ නැහැ. ඒවා අදාළ නැති කරනවා. ඒකයි රහතන් වහන්සේ කවුද? කොහොමද ඉන්නේ රහතන් වහන්සේ? ඒ මේ වේදනාව කොහොමද ඉන්නේ නැද්ද? රහතන් වහන්සේ උපාදානය කරන්නේ නැද්ද? ඕක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කෙනෙක් ගැන හිතලා අපි කෙනෙක් කියලා අපි ලෝකයට අයිතිව හිතන විදිහක් නෙමෙයි. ඒ නිසා අපිට ඒක දැක්ම හිතන්න බෑ. කිසි දෙයක් ඒ ගැන ඒව නිකන් සංකල්ප. ආපහු සංකල්ප. සංකල්ප වලින්ම ජීවත් වෙන්නේ. ඔව්. අර දැන් මම කිව්වේ දැන් ඇහැ නිරුද්ධ වුණාට පස්සේ කන හටගත්තා නම් කොහොමද දැකපු එක ගැන ඒකේ ශබ්ද කියලා කියන්නේ. දැන් හටගත්තු. දැන් ඇහැ නිරුද්ධ වෙලා දැන් ඇහක් නැහැ. දැන් හටගත්තු ශබ්දය ආවේ මේ අරකින් කියලානේ කියන්නේ. මේ සංකල්ප විතරයි. ඒ තියෙන්නේ කියන්නේ. මේකම ඒකයි සංකප්ප රාගෝ පුරිසස්සකම. සංකල්පයේ තුල තමයි කාමයේ තියෙන්නේ. එහෙම නැතුව වෙන කාමී හට ගන්න බෑනේ මේ සත්‍ය ධර්ම දකින්නට මොකක් කෙරේද අර බිම අර වතුර දින ඡායාව. එහෙම නැත්නම් ගහේ හේවනල් ගැන සතුටු වෙන්න පුළුවන්. ඒක නිත්‍ය කරගන්න පුළුවන්. ඒක ගැන තරහ ගන්න අර වතුර ඉන්න බලන්න බලින්න පුළුවන්. ඉතින් ඒ වගේ එකක් නේ අපිට පංචපාස්කන්ධය කියන්නේ. අපි හට ගන්න පංචපාස්කන්ධය ඔන්න ඔය වගේ එකක්. අර සේවනල්. ඉතින් ඒකත් එක්ක අපිට සැප දුක් වේදනා
හටගන්නේ නෑ. හටගන්න විදියක් නෑ. නෑ. හ්ම්. ඉතින් එතකොට එතනක් නෑ අර කිව්වේ බාහිර දාරුචිරියට නේ. ඔව්. දෙටෙදිට ඈ එතනක් නෑ නේ. ඒත් නෑ මෙහෙත් නෑ කියන එක බලන්න හොඳට බලන්නකෝ. කල්පනා කරලා හැම එකටම දාලා මං ඉතින් හැමෝටම කියන්නේ මෙතෙක් කල් අහගත්තු ධර්මයක් එක්ක ගලපන්න කියලා දැන්. කොහොමද කියලා Tamanට තව තව පැහැදිලි වෙනවා කියලා. ගොඩාක් කලබල බලන්න ඕනේ. නැතේන නැතත් එතනක් නෑ. එතනක් නෑ, ඉනුත් නෑ, මැදත් නෑ. ගගාව මොකක්ද එකක් කියනවා නේද? ඔව් ඔව්. කාලකාරාම සූත්‍රයේ තියෙනවා. දැකපු දෙයක් නෑ. මොකක්ද දැකපු කෙනෙක් නෑ. මොකද්ද ඔන්නෝම නොදුටුව. මොකද්ද අපුතු එකක් කියනවා කාලකාරාම සූත්‍රයේ. ඒ ඔක්කොම කියන්නේ ඒක තමයි රහත් කියන තැන. තත්ත්වයක්. ඒක තත්ත්වයක්. ඒක ස්වභාවයක්. ඉතින් එහෙම කෙනෙක් ගැන අපි කතා කරන්නේ නැහැ. එතනින් පස්සේ තමයි කෙලෙස් පහළ වීමක් වෙන්නේ නැත්තේ හේතුවේ අවබෝධය තුල. සම්පූර්ණම අවිද්‍යාව ඉවරයි. එතකොට කෙලෙස් නැහැ. ඉතින් ආශ්‍රව ෂේ වෙන හැටි අපි හොයනවා. අපි කරන්නේ යටපත් කරන්නේ. ඔව්. මෙතෙක් කල් කරන්නේ යටපත් තියෙන ඒවා නැති කර කර බලන්න යනවා. තියෙන එකෙන් පැනලා දුවන්න යනවා. ඔව් ෂේ වෙන හැටි. ෂේ වෙන්නේ නැහැ. තියෙන එක යටපත් වෙනවා. අර දුකෙන් පලා යන්න හදනවා කියලා මේ හාමුදුරුවෝ කියන්නේ. හැම වෙලේම දුකක් තියෙනවා. ඒකේ අපෝ මට සෝවන් වෙන්න ඕන මට ඉක්මනට මේ ආයෙත් දෙන්න බෑ. අනේ මට මේ මරණ දුක මේ ලෙඩ වෙන දුක මට ඉවසන්න බෑ. ඒකෙන් මම දෙන්න ඕන කියලානේ මේ හොයන්නේ. ඉතින් ආයේ මම කෙනෙක් ඉඳගෙන සම්පූර්ණ සක්කාය දිට්ඨිය. මෙයාට මම කියන්නේ කියලා හදලා. ඔබ වහන්සේට එපා